දැනට පාර්ලිමේන්තුවේ සභාගත කළ තියෙන මහ බැංකුව විසින් සකස් කරපු බැඳුම් කර පිළිබඳව ව්‍යවහාරික විගණන වාර්තා පිළිබඳව මුලින්ම කියන්න ඕන මේ පිළිබඳව විශාල සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් අවශ්‍යයි. මොකද මේක අපේ රටේ මෑත ඉතිහාසයේ සිද්ධ වෙච්ච මහා දැවැන්තම මූල්‍ය මංකොල්ලය, මූල්‍ය අපරාධය. ඒ අපරාධය පිළිබඳව දේශපාලන වශයෙන් කරුණු පැහැදිලි කරනවා වගේම විෂයබද්ධ හැදෑරීමක් එක්ක සවිස්තරාත්මක කරුණු පැහැදිලි කිරීමක් අවශ්‍ය වෙනවා තියෙනවා. මේ වෙනකොටත් මේකේ මේ වාර්තාව විගණන වාර්තාව කොටස් පහක වාර්තා පහක් හැටියට තමයි ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඒ විගණන වාර්තා පහ ඇත්තටම අධ්‍යයනය කළ යුතු වෙන්නේ විගණන වාර්තා පහත් එක්ක බද්ධ වෙලා තියෙන ඇමුණුම් එක්ක. මොකද ඇමුණුමක තමයි මේකේ සනාථ කරන කරුණු තහවුරු කරන්නේ. ඒක නිසා අපි මේ වෙන විට ඒක පිළිබඳව අපේ අධ්‍යයනය කරන විද්වත් කණ්ඩායම් වලට බාර දීලා තියෙනවා. ඒක එක්ක අපි මේකේ සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් කරන්න බලාපොරොත්තු වෙනවා. නමුත් දැනට තියෙන දේත් තහවුරු වෙන්නේ පහුගිය කාලේ පුරාම පක්ෂයක් හැටියට ජනතා විමුක්ති පෙරමුණේ අපි පාර්ලිමේන්තුව තුලත් පාර්ලිමේන්තුවේ එළියෙත් ජනමාධ්‍ය තුලත් වරින් වර ඉදිරිපත් කරපු හරයම තමයි. ඒ දේශපාලන කාරණාම තමයි මේ තහවුරු වෙන්නේ. ඔබට මතකයි අපි තා පැහැදිලිව කිව්වා අපේ රටේ මේ අපරාධ වලල්ලක් තියෙනවා. අපරාධ කල්ලි ඒකරාශී වෙච්ච කඳවුරු කිහිපයක් තියෙනවා. දේශපාලන වලල්ලක් තියෙනවා. ඒ වගේම ආර්ථිකයේ ශාස්ත්‍රය තුල මූල්‍ය ශාස්ත්‍රය තුල මේ වලල්ල ඉන්නවා. මේ සමාජයේ මේ ක්ලබ් එක එකට තියෙනවා. අද අන්න ඒක තමයි මේ ඔප්පු වෙලා තියෙන්නේ. මේකෙදි පක්ෂ ભેදයක් නැහැ ඒ අයට. මේක UNP ශ්‍රී ලංකා ભેදයක් නැහැ. මේක ඉන්නේ ආණ්ඩුවේද විපක්ෂද ભેදයක් නැහැ. මේ අපරාධ කල්ලිය, මේ අපරාධ වලල්ල මූල්‍ය ශාස්ත්‍රයේදී මූල්‍ය වෙළඳ පොලේදීත් ඉන්නේ එක පවුලක් හැටියට. ඒකෙදි එයා එක වෙලාවක UNP එක ඇතුලේ ඉන්නවා, එක වෙලාවක පොහොට්ටුව එහෙම නැත්නම් පොදු ජන පෙරමුණ ඇතුලේ ඉන්නවා. ඒක ભેදයක් නැහැ. මොකද මේ අයට තියෙන එක අරමුණක් මොකද්ද? අපේ රටේ මහ ජනතාවගේ මුදල් මංකොල්ල කෑම. ඒ මුදල් තියෙන්නේ කොතනද? ඒ තියෙන තැන හඹාගෙන ගිහිල්ලා මංකොල්ල කෑමේ ක්‍රියාවලිය මේ අය සිද්ධ කරලා තියෙනවා. ඉතින් මේක හෙළිදරව් කරන්න අපි වරින් වර උත්සාහ කරද්දී සමහර විට මේක අපි පක්ෂ වලට බෙදලා අපි එක එක කඳවුරු වලට තියලා බලනකොට පේන්නේත් නැහැ සමහර අයට. ඒක තමයි මට මුලින්ම කියන්න ඕන. මොකද හේතුව දැන් මේ මහ බැංකුව විසින් සකස් කරපු ව්‍යවහාරික විගණන වාර්තාව සකස් කරන්න සිද්ධ වුණේ මුලින්ම කෝප් කමිටුවේත් ඊට පස්සේ ජනාධිපති කොමිසමේත් ඉදිරිපත් කරපු නිර්දේශ අනුව. කෝප් කමිටුව විසින් ඉදිරිපත් කරපු නිර්දේශ නිසා තමයි මහ බැංකුව විසින් සකස් කරලා මේ වාර්තාව පාර්ලිමේන්තුවට එවන්නේ. මොකද පාර්ලිමේන්තුවට එවන්න තියෙන ක්‍රමවේදය කෝප් කමිටුව තමයි. පස්සේ කෝප් කමිටුව රැස් වෙන මොහොතේම පාර්ලිමේන්තුවේ සතිವಾರය අවසන් කිරීමත් එක්ක අපිට මේක විවෘත කරන්න බැරි වුණා. නමුත් අපි දිගින් දිගටම කතානායකතුමාටත් පාර්ලිමේන්තුව රැස් වෙච්ච හැම වාරයකමත් අපි කිව්වේ මේක විවෘත කරන්න ඕන කියලා. මේක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කියලා. හැබැයි ඔබට මතකයි මේ වාර්තාව මහ බැංකුව සකස් කර මොහොතේ ඉඳලා මේ වාර්තාවේ අඩුපාඩු කියමින් මේ වාර්තාව වැඩක් නැති එකක් බව හඟවමින් මේක හැල්ලු කරන්න විශාල උත්සාහයක් දරපු කීප දෙනෙක් හිටියා. ඒ අතර ප්‍රධානියෙක් තමයි හිටපු මහ බැංකුවේ අධිපති මහින්ද රාජපක්ෂ මහත්මයාගේ කාලේ 2006 ඉඳලා 2015 දක්වා මහ බැංකුවේ කටයුතු කරපු අධිපති හැටියට කටයුතු කරපු අජිත් නිවාඩ් කබ්‍රාල් මහත්තයා. අජිත් නිවාඩ් කබ්‍රාල් මහත්තයා මේ වෙනුවෙන් ලිපි ගණනාවක් ලිව්වා. අදහස් පළ කරන්න පටන් ගත්තා. මේක මේ මුදල් මණ්ඩලයේ උමනාවට හදපු එකක් කිය. මේක මහ බැංකුවෙන් හදුව එක වැරදිය. ආදි වශයෙන් එතකොටත් අපි කිව්වා මෙන්න මේ හොරාට කලින් කෙහෙල් ගැන වැටපයින්න හදනවා කියලා. දැන් ඒ කාරණාව ඊටාම සනාථ කරලා තියෙනවා මේ විගණන වාර්තාවේ. ඇයි අජිත් නිවාඩ් ගබ්‍රාල් මහත්තයලා මෙච්චර කලබල වෙලා හිටියේ කියලා. ඇයි මේක හැල්ලු කරන්න උත්සාහ කරන්න කියලා. ඒකට තියෙන හේතුව තමයි මේ ලබදියාවන්ගේ ගැටුම, මේ ඥාතිත්වයේ බැඳීම අර්ජුන මහේන්ද්‍රනුයි ඇලෝසියස් අතර විතරක් නෙමෙයි තියෙන්නේ. අජිත් නිවාඩ් කම්බ්‍රාලුයි ඔහුගේ කල්ලියත් අතර තියෙනවා. ඔහුගේ කණ්ඩායමත් එක්කත් තියෙනවා. ඒක ඊටාම පැහැදිලිව මේ වාර්තාවේ
සනාථ කළා තියෙනවා මෙන්න මේ පෞල් ගහෙන්. මේ වාර්තාවේ 11:1 යටතේ තියෙන පෞල් ගහ හොඳින් බලන්න. මේකේ තියෙනවා 2006 ඉඳලා 2015ට අජිත් නිවාඩ් කබ්‍රාල් ගවන හැටියට අධිපති හැටියට ඉන්න කාලේ තිබිච්ච ඥාති බැඳීම් ටික කොහොමද තියෙන්නේ? 2015 ඉඳලා 2016 දක්වා අර්ජුන මහේන්ද්‍රන් අධිපති හැටියට ඉන්නකොට තිබිච්ච ඥාති බැඳීම් ටික කොහොමද තියෙන්නේ කියන්නේ. මෙතන උනේ දේ එකම දෙයයි අපේ මැදිහත් වීම නිසා. අපි බොහොම නිහතමානීව කියනවා මේ පෞල් ගහ කැඩුනා. 2016න් පස්සේ නැත්නම් මේක වෙන්න තිබුණේ 2015 2020 පෞල් ගහ. ඊළඟට වෙන්න තිබුණේ 2020 25 පෞල් ගහ. මේක තවදුර යන්න තිබිච්ච පෞල් ගහක්. අපි තා නිහතමානීව කියනවා ඒක අපි බිඳ දැම්මා. අපට බැරි වුණ දේ තමයි මෙන්න මේ මහ බැංකුව ඇතුළට ගිහිල්ලා සාක්ෂි අරගෙන ඊමේල් බලලා එහෙම නැත්නම් ඒක ඇතුළේ තිබිච්ච මේ ව්‍යවහාරික විගණන ක්‍රියාවලිය අපිට කරන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. මට කරන්න පුළුවන්කමක් තිබුණේ නැහැ කෝප් සභාපතිවර හැටියට. මට මේ බලය තිබුණෙත් නැහැ. ඒ හැකියාව තාක්ෂණය තිබුණෙත් නැති නිසා තමයි මම ඒ පිළිබඳ නිර්දේශයක් ලබා දුන්නේ. අපට තේරිච්ච දැනීමෙන් මේක මීට වඩා පුළුල් විමර්ශනයක් සිද්ධ වෙන්න ඕන කියලා. දැන් අජිත් නිවාඩ් කබ්‍රාල් මහත්මයා ඊයේ පෙරදා ආයෙත් පත්තර වලට කියනවා මම දැකලා තිබුණා. ඇයි මේ 2008 වෙනකන් කොමිෂමෙන් හොයන්න කියපු එක 2002 දක්වා හෙව්වේ? ඇයි මේ 2002 දක්වාම හොයන්නේ මහ බැංකුව කියලා? දැන් බැඳුම් කර ක්‍රියාවලියේ වැරද්දක් සිද්ධ වෙලා නම් ක්‍රියාවලිය පටන් ගන්න තැන ඉඳලා හොයන එකේ වැරද්ද මොකද්ද? අපට අහන්න තියෙන ප්‍රශ්නේ ඇයි අජිත් නිවාඩ් කබ්‍රාල් මහත්තයා මෙච්චර කලබල වෙන්නේ? ඇයි 2002 ඉඳලා හොයන එකේ වැරද්ද එතුමාට තියෙන්නේ? මොකද මීට තව අධිපතිවරු හිටියා. අජිත් නිවාඩ් කබ්‍රාල් මහත්තයාට කලින් 2006ට කලින් හිටපු අධිපතිවරයෙක් කෑ ගහන්නේ නැහැ. ඇයි මේ හොයන්නේ කියලා? ඉතින් වෙන අධිපතිවරුන්ට නැති රුදාව මොකද තියෙන්නේ අජිත් නිවාඩ් කබ්‍රාල් මහත්තයාට? ඒකෙන්ම තේරෙනවා මෙතන මොකක් හරි ප්‍රශ්නයක් වහන්න හංගන්න උවමනාවක් තියෙනවා. ඒ නිසා මෙන්න මේ උවමනාවයි මේ රටේ ජනතාව හරියට ප්‍රශ්න කරගන්න ඕන. පැහැදිලි කරගන්න ඕන. මොකද මේකේ හුඟක් වෙලාවට මේ විෂය ක්‍රියාවලිය ගත්තොත් මේක ඇවිල්ලා මේ අර දේශපාලන මතයක් දක්වනවට වඩා තොරතුරු ලේඛන සාක්ෂි සහිතව සිද්ධ වෙච්ච ඔප්පු කිරීමක් මේ තියෙන්නේ. මේ ව්‍යවහාරික විගණනයේ තේරුමම තියෙන්නේ අධිකරණ කටයුත්තකට යොමු කිරීම සඳහා විගණනය කිරීම. දැන් ව්‍යවහාරික මරණ පරීක්ෂණ තියෙනවා. වෛද්‍ය පීඨයේ තියෙන ව්‍යවහාරික අංශයක්. ඒ මරණ පරීක්ෂණ තියෙන්නේ ඒ මරණයක් සිද්ධ වුණාම රහසිගතව සිද්ධ වෙච්ච මරණයක් නම් ඒක මිනිමරුමක් නම් ඒක අධිකරණයට කරුණු වාර්තා කිරීම සඳහාම සිද්ධ කරන පරීක්ෂණයක්. ව්‍යවහාරික පරීක්ෂණය. ඒ නිසා දැන් මේ ව්‍යවහාරික පරීක්ෂණය සිද්ධ කළ තියෙන්නේ අධිකරණයට කරුණු වාර්තා කිරීම සඳහාම තමයි. ඒ නිසා මම කියන්නේ අධිකරණයට කරුණු වාර්තා කරන වෙන පිළිගත් සාක්ෂියක් නැහැ මීට වඩා. ඒ නිසා 2002 අවුරුද්දේ ඉඳලා 2015 දක්වාම සිද්ධ වෙච්ච මේ සුදු කරපටි අපරාධය, මේ මූල්‍ය අපරාධය, මහදවාලේ මහ බැංකුවේ සිද්ධ වෙච්ච මංකොල්ල කෑම අධිකරණයට ගේන්න ඕන. දැන් ඒකට ඇතිතරම් ප්‍රමාණවත් තරම් සාක්ෂි තියෙනවා. අපි කියන්නේ අර්ජුන මහේන්ද්‍රන් විතරක් නෙමෙයි. අජිත් නිවාඩ් කබ්‍රාල්ගේ කණ්ඩායමක් ගේන්න ඕන. ඒ දේශපාලන ලැබදියාවනුත් මේකට සම්බන්ධයක් තියෙනවද කියලා හොයන්නත් ඕන. අර්ජුන මහේන්ද්‍රන්ට උපදෙස් දීපු නායකයෝයි අජිත් නිවාඩ් කබ්‍රාලුයි අජිත් නිවාඩ් කබ්‍රාල්ගේ උපදෙස් දුන්න නායකයෝයි කට්ටියත් මේ අධිකරණ ක්‍රියාවලියට ගේන්න ඕන. මේ ව්‍යවහාරික විගණනය හදලා තියෙන්නේ ඒ සියල්ල පදනම් කරගෙන. මොකද මේ රටේ ඉතා පැහැදිලිව කියන්න ඕන කාරණාවක් තියෙනවා. මූල්‍ය වෙළඳපොළ කියන එක ගත්තොත් අපේ රටේ දියුණු ශක්තිමත් ප්‍රබල වෙළඳපොළක් නෙමෙයි. අපේ කැපිටල් මාකට් එක, ෆයිනෑන්ස් මාකට් එක කියන එක ගත්තොත් පොඩි එකක්. ඕකේ ඔක්කොම ඇති 200ක් විතර. හැබැයි ওই 200 මෙහෙවන පවුල් 4-5ක් තියෙන. යාළු මිත්‍රෝ 4-5 දෙනෙක් ඉන්නේ. ඒගොල්ලොන්ගේ සමාජ බලයයි, දේශපාලන බලයයි, පවුල් බලයයි, පාසල් වල බලයයි, ආගමික බලයයි, ඥාතිත්වයේ බලයයි. මෙන්න මේ සියල්ල එකට එකතු කරගත්ත ඒකාධිකාරයක් තියෙනවා. මේ ඒකාධිකාරය තමයි අපේ රටේ මූල්‍ය වෙළඳපොළ පාලනය කරන්නේ. ඒකින්ද මම විශේෂයෙන් ඉල්ලා හිටිනවා අපක්ෂපාතී විද්වතුන්ගෙන් මේ ෆොරන්සික් ඔඩිට් එක මේ ව්‍යවහාරික විගණනයේ සම්පූර්ණ කියවන්න. අමුණුම් සමග කියවන්න. එතකොට තේරෙනවා මේ ඥාතිත්වයයි, පෞල් බලයයි, සමාජ බලයයි, දේශපාලන බලයයි, ඥාති නෑදෑකම් ඔක්කොම ටික කොහොමද එකට
අපේ රටේ අහිංසක මිනිසුන්ගේ අර්ථ සාධක අර මුදල මංකොල්ල කාලා තියෙන කියලා. අහිංසක මිනිස්සු බැංකුවල දීලා තැන්පත් කර මුදල් ඉතා අවංකව ගමේ ගොවියෙක් බැංකුවේ මුදලක් තැන්පත් කරන්නේ නැවත පොලියක් බලාපොරොත්තුෙන් විතරයි. නැතුව ගමේ ගොවියා මේ මුදල ගෙනහිල්ලා මහ බැංකුවෙන් බැඳුම් කර මිලදී ගන්නවා කියලා දන්නේ නැහැ. අර්ථ සාධක අර මුදලේ තියෙන අපේ රටේ පෞද්ගලික අංශයේ සහ රාජ්‍ය අංශයේ කුලී වැඩ කරන කම්කරු වෘත්තිය දෙන සේවකයින්ගේ පඩිසල්ලි වැටුපේ ශ්‍රමයේ වටිනාකම. හැබැයි ඒ සල්ලි මේ සුදු කරපටි අපරාධකරුවන් විසින් මූල්‍ය වංචාකරුවන් විසින් පම්පින් ඩම්පින් ක්‍රමයට මංකොල්ල කරනවා කියලා අපේ අහිංසක වැඩ කරන ජනතාව වතුකම් කරුවා දන්නේ නැහැ. ඉතින් අර්ථ සාධක කර මුදලට යම් පාඩුවක් කරලා තියෙනවා නම් ඒ පාඩුව සිද්ධ කරලා තියෙන්නේ වතුකම් කරුවා නෙමෙයි. ගොවි ජනතාව නෙමෙයි බැංකුවේ මුදල් තැන්පත් කරපු. මොකද ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ මුදල දැම්මා පුංචි පොලියක් බලාපොරොත්තු. ඔච්චරයි. හැබැයි මේ සුදු කරපටි අපරාධකරුවෝ එක රුපියලක්වත් හම්බ කරන්නේ නැතුව තමන්ගේ මුදලක් හැටියට එක රුපියලක්වත් බැංකුවේ තැන්පත් කරන්නේ නැතුව අර අර්ථ සාධක කර මුදලයි මිනිසුන්ගේ සල්ලි මංකොල්ල කාලා තියෙනවා. එතන මේ අයට රටේ නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ නැද්ද? මෙන්න මේ දේශපාලන කාරණාව මූලික කරගෙන තමයි අපි අපේ මේ පැහැදිලි කිරීම කරන්නේ. එතෙන්දි ගත්තොත් එහෙම මේ විගණන වාර්තා පහ මූලික වශයෙන්ම පළවෙනි වාර්තාව තියෙන්නේ බැඳුම් කර මුළු ක්‍රියාවලිය පිළිබඳව. දෙවෙනි වාර්තාව තියෙන්නේ මේකේ ක්‍රමවේද පිළිබඳව. මොනතරම් දුරට මේ ක්‍රමවේද උල්ලංඝනය කරලා තියෙනවද? මේ අනුමැතියෙන් කොයි විදිහට අරන් තියෙන්නේ? මේ අනුමැත දුන්න අයට තියෙන අධිකාරී බලය මොකක්ද කියන කාරණා පිළිබඳව. තුන්වෙනි විගණන වාර්තාව සම්පූර්ණ තියෙන අර්ථසාධක කර මුදලේ මුදල් මංකොල්ල කෑම පිළිබඳව. හතරවෙනි වාර්තාව තියෙන්නේ මේ බැඳුම් කර මහ බැංකුව විසින් මිලදී ගත්තට පස්සේ කියන්නේ මහ බැංකුවෙන් බැඳුම් කර හරහා මුදල් ලබා ගත්තට පස්සේ ඒ මුදල් අමාත්‍යාංශයට යන්න ඕන රජයේ කටයුතු සඳහා. මෙන්න මේ මුදල් අමාත්‍යාංශයට යන ක්‍රියාවලිය අතරමැද ක්‍රියාවලිය කොහොමද සිද්ධ වෙලා තියෙන්නේ? ඒකට අවශ්‍ය කරන නිර්ණායක හරියට අනුගමනය කරලා තියෙනවද නැද්ද කියන එක පිළිබඳව. පස්වෙනි වාර්තාවේ තියෙන්නේ 2015 අපි සාකච්ඡා කරපු සුප්‍රකට අර්ජුන මහේන්ද්‍රන්ගේ වකවානුව තුල සිද්ධ වෙච්ච බැඳුම් කර වංචාවේ කාරණා පිළිබඳව. මේකෙදි මේ පස්වෙනි වාර්තාවෙන් අර්ජුන මහේන්ද්‍රන් අර්ජුන එලෝසියස් ඒ කණ්ඩායම කසුන් පරිසේනලා ඇතුළු ඒ කණ්ඩායම සිද්ධ කරපු ක්‍රියාවලිය කෝප් කමිටුවේ අපි කරපු විමර්ශනයත් ජනාධිපති කොමිසමේ කරපු විමර්ශනයත් තහවුරු කරලා පමණයි තියෙන්නේ. ඒවා අපි කරපු විමර්ශනයේ කෝප් කමිටුවේදී අපි කියපු දේවල් ඉතා වගකීමෙන් කියනවා 2015 මාර්තු මාසේ 2015 පෙබරවාරි 27 මේ ගඳුන සිදු වුණාට පස්සේ මාර්තු මාසේ 10 වෙනිදා මෙතනදී අපි කරපු මාධ්‍ය සාකච්ඡාවේදී කියපු කාරණාම තමයි මේ විශේෂ විමර්ශනයේ උත්හවුරු කළ තියෙන්නේ. ඊට වඩා වැඩි දෙයක් නැහැ. තව අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. කරුණු තහවුරු කළ තියෙනවා. කරුණු තහවුරු කළ තියෙනවා. අභ්‍යන්තර ගනුදෙනු, අභ්‍යන්තර සාක්ෂි, අභ්‍යන්තර තොරතුරු හුවමාරු කිරීම පිළිබඳව ඊමේල් පණිවිඩ වලින් පවා ඒවා තහවුරු කළ තියෙනවා. එඳා ආණ්ඩුවට ජනමරමක් දීපු 69 ලක්ෂයකගේ ජනතාවගේ අභිලාෂය වෙච්ච මහ බැංකු බැඳුම් කර වංචාවේ හොරුන්ට දඬුවම් දෙන්න මේ ආණ්ඩුවට ගෝඨාභය රාජපක්ෂ මහත්තයට අවංක උමනාවක් තියෙනවා නම් ඒකට පටන් ගන්න පුළුවන් තැන ආයෙත් ඔප්පු කළා තියෙනවා මේ ව්‍යවහාරික විගණන වාර්තාවේ පස්වෙනි වාර්තාවේ. දැන් අධිකරණයට කරුණු වාර්තා කරන්න පුළුවන්. විශේෂ භාර ඇමතුමා හැටියට මහින්ද රාජපක්ෂ මහත්මයාට මුදල් ඇමතුමා හැටියට කරුණු වාර්තා කරන්න පුළුවන් දැන්. එවෙන මොකුත් ඕනේ නැහැ. පස්වෙනි වාර්තාව හැමම යවන්න පුළුවන් අධිකරණයට. මෙන්න වාර්තාව කරුණු වාර්තා කරන්න පුළුවන් සවිස්තර වාර්තාවක් තියෙනවා. එතකොට කෝප් කමිටු වාර්තාව, ජනාධිපති විමර්ශන වාර්තාව සහ මහ බැංකුව විසින් සිදු කළ ව්‍යවහාරික විගණනයේ පස්වෙනි කොටස අදාළ වෙන්නේ අර්ජුන මහේන්ද්‍රන් ඇලෝසියස් සමාගමේ මූල්‍ය වංචාවට අදාළ. ඒ කරුණු සනාථ කිරීම එක පෙළට සිද්ධ කළා තියෙනවා. ඊළඟට අනිකුත් කාරණාවේදී ප්‍රධාන වෙන්නේ මේ ව්‍යවහාරික විගණන වාර්තාවේ අර්ථසාධක අරමුදලට සිද්ධ වෙලා තියෙන ක්‍රියාවලිය. අර්ථසාධක අරමුදල ගත්තොත් මම කලින් කිව්වා බිලියන 2290ක් විතර. ඒ කියන්නේ අපේ රටේ වාර්ෂික ආදායමටත් වඩා වැඩි ප්‍රමාණයක් සංචිතයක් හැටියට තියෙන අරමුදලක් මේ.
අපේ රටේ වාර්ෂික ආදායමට වඩා වැඩි අර්ථසාධක අරමුදලේ ආදායම. මේකේ මාසෙකට බිලියන 12ක් කෝටි 1200ක් එකතු වෙනවා. සේවා යෝජකයෝ 86000ක් ඉන්නවා. ආසන්න වශයෙන් ගත්තොත් එimhe සමාජිකත්වය කියන්නේ මියගිය උපාය එක්කෙනාට සමාජික අංක දෙකක් තුනක් තියෙන තැන් දෙක තුන රැකියා කරපු අය එකතු වෙලා ඔක්කොම ගත්තොත් මිලියන 18ක් විතර ඉන්නවා. ඔක්කොම ඉන්නවා මේ සමාජිකත්වයේ මිලියන 18ක විතර තියෙන සමාජිකත්වයක් පරණ ඉතිහාසෙ ඉඳලා තියෙන. ඒතර මේ අර්ථසාධක අරමුදලේ අයිතිය තියෙන කම්කරු කොමසාරිස්වරයාට. මහ බැංකුව කරන්නේ මොකද්ද? කම්කරු කොමසාරිස්වරයා වෙනුවෙන් එහෙම නැත්නම් අපේ රටේ වැඩ කරන ජනතාව වෙනුවෙන් අර්ථසාධක අරමුදලේ බාරකරු හැටියට කටයුතු කරනවා. අර්ථසාධක අරමුදල පරිස්සම් කරලා අර්ථසාධක අරමුදල ආයෝජනය කරලා යම් ප්‍රතිලාභයක් ලැබෙනවා නම් ඒ ප්‍රතිලාභය සමාජිකින්ට බෙදලා දෙන එක තමයි මහ බැංකුවේ කටයුත්ත. ඒකෙන් කියන්නේ මොකද? මහ බැංකුවට කිසිම අයිතියක් නැහැ. හිතුමතේ මහ බැංකුවට ඕන විදියට අර්ථසාධක අරමුදල මුදල් කොහෙටවත් ආයෝජනය කරන්න. හැබැයි අපි දන්නවා අර්ථසාධක අරමුදල නිකන් සල්ලි තොගයක් තියන් ඉඳලා වැඩක් නැහැ. අර්ථසාධක අරමුදල ආයෝජනයක් කරන්න ඕන. ඒ කරන්න ඕන මොකද? නිර්ණායක පත්‍රයක් අනුව මහ බැංකුවට දීලා තියෙනවා TRO එක. මෙන්න මේ ක්‍රමවේදයට තමයි මේ අර්ථසාධක අරමුදලේ මුදල් ආයෝජනය කරන්න ඕන කියලා. නැතුව මහ බැංකුව අධිපතිට හරි එයාගේ නෑදෑයෙකුට හරි ඕන වෙලාවට කතා කරලා ගෙන්න ගන්න යාළුවෙකුට කියලා අර්ථසාධක අරමුදලේ සල්ලි දාන්න බෑ. හැබැයි මේ විගණන වාර්තාවේ තියෙනවා සමාගම් 19කට ඍජු අර්ථසාධක අරමුදලේ සල්ලි ආයෝජනය කරලා තියෙනවා. ඒ කියන්නේ මේ සමාගම් 19 හොයාගෙන තියෙන්නේ මේ විගණන සමාගම් විසින් KPMG කියන වාර්ෂික ආදායම ඩොලර් බිලියන 27ක් විතර ආදායමක් උපයන 2 ලක්ෂයක විතර සමාජිකයෝ වැඩ කරන ලෝකේ පිළිගත්ම විගණන සමාගම. මම මෙහෙම කියන්නේ මේවා හැල්ලු ගන්න උත්සාහ කරන නිසා සමහර අය KPMG කියන සමාගම තමයි මේ කොටස විගණනය කරේ. මාස 4ක විශ්ලේෂණය විතරයි මේ සමාගම් 19 අනාවරණය වෙන්නේ. මාස 4ක් ඇතුළත මේ කරපු විශ්ලේෂණයේදී. තව හෙව්වොත් තව හොයන්න පුළුවන්. මේක ජාතක කතාව වගේ තමයි. තව හෙව්වොත් තව හොයන්න පුළුවන්. මාස 4ක විශ්ලේෂණ විගණනයේදී සමාගම් 19ක් අනාවරණය වෙලා තියෙනවා. අනාවරණය වෙලා තියෙන මොකද්ද? කෝටි 5798ක පමණ මුදල් අර්ථසාධක අරමුදලට පාඩු කරලා තියෙනවා කියලා. ඒක බරපතලයි. බරපතලයි. ඒකට කවුදුවක් කියන්නේ? මොකද මේ දැන් මම මේකක් කියන්න ඕන. දැන් අර්ථසාධක අරමුදලේ සල්ලි නිර්ණය පත්‍රයන් අනුව TRO අනුව ගත්තොත් සමාගමක ආයෝජනය කරන්න පුළුවන් නිශ්චිත ප්‍රතිශතයක් තියෙනවා. ඊට වඩා වැඩියෙන් බෑ. හැබැයි අජිත් නිවාඩ් කබ්‍රාල් මහත්තයලාගේ කාලේ මේ ප්‍රතිශත ගණන් ගත්තේ නැහැ. සාමාන්‍ය මේක මුලින් තුන 102යි කියලා. ඒ කියන්නේ මේ සමාගමක තියෙන කොටස් වටිනාකමෙන් 102කට තමයි අරමුදල් යොදවන්න පුළුවන්කම තියෙන්නේ. ඒක 8.99ට වැඩි කරා. පස්සේ 10 කළා. ඉක්විටි ෂෙයාර්ස් වලින් 10 ප්‍රමාණයට මේක ගෙනිච්චා. ඊළ පස්සේ එහෙමත් නැහැ. සමහර ආයතන වල 30ට 40ටත් දුන්නා. මේක වෙන්නේ මෙහෙමයි. දැන් සාමාන්‍ය ජනතාවට තේරෙන්නේ නැතිනම් මම මේ කියන්නේ මොකද කරන්න කියලා. මේ ගනුදෙනුව සිද්ධ වෙන විදිය. මම ඉස්සෙල්ලා ගිහිල්ලා මගේ සල්ලි නෙමෙයි. මම ව්‍යාපාරිකයෙක් නම් මම බැංකුවකින් ගන්නව ණයක්. බැංකුවෙන් ඊළඟ මට ණයක් දෙන්න කියලා. 8.9 පොලියට මම ණය ගන්නවා. අරගෙන ගිහිල්ලා ඉවරලා අධිපතිතුමා හම්බෙලා කියනවා මගේ ළඟ සල්ලි ටිකක් තියෙනවා. මට දැන් ඕන ආයෝජනය කරන්න බැඳුම් කරගන්න ඕන. 10ට 15ට ගන්නවා. අරගෙන 10ට විතර ගන්නවා. ඒතර 8 බැංකුවෙන් ගත්ත ණය මම 10ට දෙනවා බැඳුම් කරේට. ඒතර නිකම් මට 2ක් හරි 3ක් හරි එනවා. ඒක අවුරුදු 10ක් පීල්ලක් වගේ එනවා. පීප් එකකින් වතුර ගලන්න වගේ එනවා මට. මේක තමයි වෙන්නේ. හැබැයි මම සල්ලි දාලත් නැහැ. දැන් මේ වාර්තාවේ තියෙනවා මේක එක්සිකියුටිව් සමරි එකේ තියෙනවා ඒක. සමහර ඒවා සෙටල් කරලා නැහැ. මෙතන තියෙන බිලියන 249.92ක මුදල් ඒ බැඳුම් කර මිලදී ගත්ත කාලය අනුව කම්පැනි මේ ප්ලේස්මන්ට් 195ක් ගන්දුණු 195ක් සෙටල් කරන්න ඕන කාලයට දින 5ක් පහු කරලා තමයි සෙටල් කරන්නේ. ඒ කියන්නේ මම දැන් බැඳුම් කරේ මිලදී ගත්තා මම ඒක සල්ලි ගෙවන්න එපා මහ බැංකුවට. හැබැයි මම ගෙවන්නේ දවස් 5ක් පහු වෙලා. ඒ කියන්නේ මම කාගෙන් හරි සල්ලි හොයාගෙන ඇවිල්ලාම තමයි ගෙවන්නේ.
මම වෙන කාගෙන් හරි සල්ලි හොයාගෙන ඉල්ල ගෙවනවා. එතකොට මේවා මගේ සල්ලි වලට නෙමෙයි මම බැඳුම් කරමින් ඉඳන් තියෙන්නේ. මේ වගේ අයථා ක්‍රියාවලියක් සිද්ධ වෙලා තියෙනවා. ඊටම බරපතලයි මම කියන්නේ සමහර මේ පම්පින් ඩම්පින් ක්‍රමයට අර්ථසාධක අරමුදලේ සල්ලි යොදවලා තියෙනවා සමාගම් වල. ඒ සමාගම ඇවිල්ලා කියනවා දැන් සමාගමේ සාමාන්‍යයෙන් ඔය මේ ව්‍යාපාර මේ නම් ප්ලේස් එක බලන්න ඔබ. සමහර කම්පැනි ගත්තොත් එහෙම කුප්‍රකට කම්පැනි. ඒවා කම්පැනි කියන්නත් බෑ. ඒගොල්ලෝගේ වෙළඳපොළ වටිනාකම තියෙන කොටසක රුපියල් 17යි. ඒගොල්ලෝ ඇවිල්ලා කියනවා අපි මෙහෙම වුණොත් අහම වෙනවා මෙහෙම වුණොත් අහම වෙනවා ඒකින්ද අපේ කොටසක වටිනාකම රුපියල් 40 විතර නගිනවා කියලා. අධිපතිතුමාට කියනවා. අධිපතිතුමා මේක ඒත්තු ගන්නවා මුදල් මණ්ඩලයට. දැන් මේගොල්ලෝගේ මේ සමාගම දියුණු වෙනවා පෝසත් වෙනවා ඒකින්ද රුපියල් 40 විතර මේ කොටසක් යනවා. ඉතින් අපි මේක කොටසක් රුපියල් 40 විතර මේගොල්ලෝගෙන් ගන්න ඕන කියලා. මොනේ ප්‍රයිවට් ප්ලේස්මන්ට් ඩිරෙක්ට් ප්ලේස්මන්ට් කියන්නේ කතා කරලා ගන්න ඒවා. රුපියල් 17 සාමාන්‍ය වෙළඳපොළ වටිනාකම තියෙන එක 40ට ගන්නවා. අරගෙන ටික දවසක් ගිහිල්ලා අධිපතිතුමා මායි කියනවා මේක හරියන්නේ නැහැ මේක 22ට විතර බහිනෝ අපි දැන් මේක විකුණලා දාමයි. ඒකත් හේතු ගන්නවා. හේතු ගන්නලා 22ට විතර විකුණනවා. තනිකර පෞද්ගලික බූදලයක්. තනිකර පුද්ගලික බූදලයක් විදිහට තමයි එතකොට මේ ගනුදෙනු සිද්ධ වෙන්නේ. 17ට කොටස් තියෙන ඒවා 40ට ගන්නවා 22ට විකුණනවා. මේක තමයි මේ වුණේ අවසානයේ. ඒතර මේක අර්ජුන මහේන්ද්‍රන් පවුලෙත් බැඳීම් එක්ක කළා තියෙනවා. අජිත් නිමාඩ් කබ්‍රාල් පවුලෙත් බැඳීම් එක්ක කළා තියෙනවා. ඉතින් අපි අහන්නේ මේ පවුල් දෙක විතරක් නෙමෙයි මීට උඩින් දේශපාලන රැකවරණ නැත්තම් මේගොල්ලෝ මෙහෙම කරන්නේ නැහැ. 2017 වෙනකම්ම 2017 කෝප් කමිටු නිර්දේශ මහ බැංකුව විසින් ක්‍රියාත්මක කරන තුරුම මේ ක්‍රියාවලිය දිගටම සිද්ධ වුණා. ඊට පස්සේ තමයි දැන් මහ බැංකුවේ මේ කටයුතු සම්පූර්ණ ඔටෝමේටඩ් සිස්ටම් එකකට ගෙනල්ලා මේ දැන් පුජ්‍යලයින්ට මෙදිහත් වෙන තියෙන ඉඩකඩ අවම කරලා තියෙනවා. ඒතර අපිට අහන්න තියෙන ප්‍රශ්නයක් තියෙන මෙන්න මෙහෙම. මේ ක්‍රියාවලිය හොඳට විශ්ලේෂණය කරොත් තේරෙනවා මේකට වග කිය යුත්තෝ කවුද කියලා. මොකද මහ බැංකුවේ මේ ආයෝජන පිළිබඳව අර්ථසාධක අරමුදලේ මුදල් ආයෝජනය කිරීම හරි බැඳුම් කරවලින් මිලදී ගැනීමේ ක්‍රියාවලිය ගැන හරි ආයෝජන කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව තියෙන ආයෝජන කමිටුවක් ඉන්වෙස්ට්මන්ට් කමිටි එක. දැන් මේ වාර්තා විතා පැහැදිලි තැන් කීපයක කියනවා මෙන්න මේ ආයෝජන කමිටුවට නිරන්තර අධිපතිවරුන්ගේ බලපෑම් තිබ්බා කියන එක. එක අධිපතිවරයෙක් නෙමෙයි. අජිත් නිමාඩ් කබ්‍රාල් මහත්තයා මේ තරම් කලබල වුණේ ඇයි කියලා හොයනකොටම තේරෙනවා අපිට අර්ථසාධක අරමුදල මංකොල්ල කන්න ඔහුගේ තිබිච්ච බැඳියාව මොකද්ද කියලා. ඒ වගේම පර්පෙචුවල් ට්‍රෙසරිස් අර්ජුන ඇලෝසියස්ගේ කම්පැනියට අජිත් නිමාඩ් කබ්‍රාල් මහත්මයාගේ නංගිවත් ඇතුල් කරගන්න තරම් බැඳියාවක් ලැබියාවක් තිබිලා තියෙනවා. ඒක තමයි මේ තියෙන ප්‍රශ්නේ. එතකොට මේ ආයෝජන කමිටු වලට අධිපතිවරයෙකුට යන්න බෑ. හැබැයි ආයෝජන කමිටුවට අධිපතිවරුන් විසින් කර බලපෑම් තියෙන මේක ඕනතරම්. මොකද මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. දැන් මුදල් අමාත්‍යාංශය හරි වෙනත් අමාත්‍යාංශයක හරි නිලධාරියෙකුට යම්කිසි බලපෑමක් සිද්ධ වෙනවා නම් ඒ නිලධාරියට මාරු වෙලා වෙන තැනකට යන්න පුළුවන්. හැබැයි මේ මධ්‍යම බැංකුව මහ බැංකුව ස්වාධීනයි කියන එකෙම තියෙන වැඩේ තමයි මේ නිලධාරීන් බොහෝ දෙනෙකුට ඉහළ ඉන්න සුපිරි නිලධාරීන්ගේ අධිපතිවරුන්ගේ අනසකට යටත් වෙලා බොහෝ වෙලාවට කියන දේ කරන්න සිද්ධ වෙලා තියෙනවා. එහෙම අසරණ වෙලා තියෙනවා. කෝප් කමිටුවේදී අපි දැක්කා එහෙම අසරණ වෙච්ච ඇතම් නිලධාරීන් අවංකව කතා කරන්න පටන් ගත්තට පස්සේ මොනවද කිව්වේ කියලා. සමහර නිලධාරීන් අඬුවා. එයාට වෙච්ච බලපෑම් කොච්චරද කියලා. ඉතින් ඒ වගේ ප්‍රතිඵල අවසානයේ ගෙවන්න සිද්ධ වෙලා තියෙන්නේ අපේ රටේ ජනතාවට. අපේ රටේ ජනතාවට මේ ප්‍රතිඵල ගෙවන්න වෙලා තියෙන්නේ. මේ පෞල් ගහෙන් ඔබට ඒක හොඳටම පැහැදිලි වෙනවා. මේ පෞල් ගහේ බලන්න අජිත් නිමාඩ් කබ්‍රාල් මහත්මයාගේ කාලේ මුලින්ම ඉන්නවා පර්පෙචුවල් හෝල්ඩින් සමාගමේ 2013 2015 කාලේ අධ්‍යක්ෂකවරයෙක් හැටියට ශිරෝමි වික්‍රමසිංහ ඒ අජිත් නිමාඩ් කබ්‍රාල් මහත්මයාගේ අධිපතිතුමාගේ සහෝදරිය. ඊට පස්සේ අධ්‍යක්ෂකවරු හැටියට ඉන්නවා
ප්‍රවින්ද බල්ක්නාත් තම්බයියා ඩිරෙක්ටර් එයා මස්සිනා නිහාල් ෆොන්සේකා මස්සිනා මෙයා අමල් කබ්‍රාල් ඉන්නෝ මස්සිනෙක් ලේලි කෙනෙක් ඉන්නෝ රේණුකා තම්බයියා මේ සහෝදරයෝ මස්සිනාලා ලේලිලා තමයි ඒ එක කණ්ඩායම එක බැඳියාව මේ පැත්ත ගත්තොත් එම අර්ජුන මහේන්ද්‍රන් ඉන්නවා අර්ජුන ඇලෝසියස් ඉන්නවා ඒක කණ්ඩායම ඒක බැඳියාවක් මේ chart එක බැලුවම තේරෙනවා 2006 ඉඳලා 2015ටත් අධිපතිවරු යටතේ රජ කරලා තියෙන්නේ කවුද බොන් කිංලා කවුද අර්ජුන මහේන්ද්‍රන්ලම තමයි අර්ජුන ඇලෝසියස්ලා තමයි ඇලෝසියස් කම්පැනි තමයි අජිත් නිවාඩ් කබ්‍රාල්ගේ කාලෙත් බොන් කිං අර්ජුන මහේන්ද්‍රන්ගේ කාලෙත් බොන් කිංලා මේගොල්ලම තමයි මොකද මේ මූල්‍ය වෙළඳ පොලේ බොන් කිං කියන එක සුප්‍රකට වචනයක් මම කිව්වා මේ මූල්‍ය වෙළඳ පොලම නෙමෙයි මේ පවුල් 3-4 ඒගොල්ලෝ බොන් කිංලා ඒගොල්ලෝ තමයි අර්ථසාධක අරමුදලේ සල්ලි කොහේ යනවද බැංකුව වල සල්ලි මොකද වෙන්නේ කියලා තීරණය කළා තියෙන්නේ මේකම ඇති මම කියන්නේ අධිකරණ ක්‍රියාවලියක් අපේ රටේ ස්වාධීනව ක්‍රියාත්මක වෙනව නම් දේශපාලන ඇඟිලි ගැහිමකින් තොරව සිද්ධ වෙනව නම් මේ මුදල් වලට මොකද උනේ කියලා හොයන්න. ඒකින්ද මම විශේෂයෙන් ජනමාධ්‍ය වේදී මහතුරුන්ගෙන් ඉල්ලීමක් කරනවා මාධ්‍ය වලින් ඉල්ලීමක් කරනවා සමාජ ජාල වලින් ඉල්ලීමක් කරනවා කරුණාකරලා මේ ව්‍යවහාරික විකරණ වාර්තාව යට යන්න දෙන්න එපා. මේක හැල්ලු කරන්න දෙන්න එපා. මේක මුදල් මණ්ඩලයේ කඩවුත්තක් නෙමෙයි. මේක මහ බැංකුවේ කඩවුත්තකුත් නෙමෙයි. මේක පාර්ලිමේන්තුවෙන් කෝප් කමිටුවෙන් ජනාධිපති විමර්ශන කොමිසමෙන් ඒ අයට පැවරුවේ ඒ අයගේ වගකීමක් හැටියට පමණයි. ඉතින් හිටපු අධිපතිතුමා ඉන්ද්‍රජිත් කුමාරස්වාමී මහත්මයා ඇතුළු මුදල් මණ්ඩලය ඒ වගකීම ඉෂ්ට කළා තියෙනවා. ඒක දැන් කෙනෙකුට හිතන්න පුළුවන් මේ මහ බැංකුව විසින්ම මහ බැංකුවේ වාර්තාව සකස් කරාද කියලා. ඒක තමයි මේගොල්ලෝ මතු කරන හතර තර්කය. මහ බැංකුව විසින් නැතුව වෙන හදන්න කෙනෙක් නැහැ. මොකද ඒකට අවශ්‍ය කරන නිර්දේශය අපි දුන්නේ. ඉතින් ඒ නිර්දේශන අනුව තමයි වුන් හැදුවේ. ඉතින් අපි දිගින් දිගටම කිව්වේ ඒකයි. අජිත් නිවාඩ් කබ්‍රාල් මහත්තයලා අර වීදුරු ගෙවල් ඉඳගෙන ගල් ගහන්න නැතුව මේ වාර්තාව එළියට දාන්න. එළියට දාලා බලන්න වාර්තාවේ අඩුපාඩුකම් මොනවද තියෙන්නේ කියලා. දැන් අපි ආරාධනා කරන මේ මහතුරුන්ට මෙන්න දැන් වාර්තාව එළියට දාලා තියෙනවා. වාර්තාව හදපු කෙනාගේ අඩුපාඩුකම් නෙමෙයි. වාර්තාවේ අඩුපාඩුකම් තියෙනවා නම් හොයන්න. දැන් එතුමල්ට කියන්න පුළුවන් මේ වගේ පෞල් ගහක් යාට තිබ්බද නැද්ද? ශිරෝම වික්‍රමසිංහ කියන්නේ යාගේ සහෝදරියද නෙමෙයිද? මේ අනිත් මේ කබ්‍රාල්ලා කියන්නේ යාගේ ඥාතියින්ද නැද්ද? එතුමා අධිපති හැටියට ඉන්න කාලේ මේගොල්ලෝ හිටියද නැද්ද? ඒවා කියන්නේ. එතකොට මේ අර්ථසාධක අරමුදලේ මුදල් යොදෙව්ව සමාගම් 19ක් ගැන මේගොල්ලෝ කියනවා. මේවා ඇත්තද නැද්ද? මේ වෙච්ච පාඩුව ගැන කියනවා මේවා ඇත්තද නැද්ද? හැබැයි ඒක නිසා දැන් අජිත් නිවාඩ් කබ්‍රාලුත් මාට්ටු වුණා. ඒකින්ද අර්ජුන මහේන්ද්‍රන් නිවර්ද වෙන්නේ නැහැ. දැන් ඇලෝසියස්ට ගැලවෙන්න බෑ මේක නිසා. දැන් එක්සත් ජාතික පක්ෂයේ සමහර මහතුරු දැන් මේක උස්සගෙන දඟලනවා. දැන් අන්න අපි විතරක් නෙමෙයි අපේ කාලේ විතරක් නෙමෙයි හොරු ඒ කාලෙත් හොරු කියලා. ඉතින් අපි කිව්වා මේ දෙගොල්ලම හොරු කියලා. දැන් එක හොරෙකුට ගැලවෙන්න බෑ අනිත් හොරත් හොරා කියලා. දෙගොල්ලම හොරු. දෙගොල්ල එකට එකතු වෙලත් හොරකම් කරලා තියෙනවා. එක සමාගමේ හොරකම් කරලා තියෙනවා. එක ක්ලබ් එකේ කට්ටිය මේගොල්ලෝ. ඒක තමයි මේක ඔප්පු වෙලා තියෙන්නේ. ඉතා පැහැදිලිව තහවුරු වෙලා තියෙන ඒ කාරණාව. දැන් විශේෂයෙන්ම නැවතත් අවධාරණය කරනවා මේ දාරා විජේතිලකලා, නිහාල් ෆොන්සේකලා, සුනිල් විජේසිංහලා, ශිරෝම වික්‍රමසිංහලා, අර්ජුන ඇලෝසියස්ලා, අර්ජුන මහේන්ද්‍රන්ලා. මේගොල්ලෝ අජිත් නිවාඩ් කබ්‍රාල්ලා. මේගොල්ලෝ ඔක්කොම එක ක්ලබ් එකේ කට්ටිය. අර අපි කියපු මූල්‍ය වලල්ල මේ මූල්‍ය වලල්ල නිසා කොච්චරනම් අපේ රටේ ඇත්ත අවංක ආයෝජකයෝ අපි මේ රට දාලා ගියාද? අවංක ව්‍යාපාරිකයෝ ව්‍යාපාර අතෑරියද? අවංක ආයෝජකයෝ කොච්චර අතෑරලා ගිහිලා තියෙනවද? මොකද මේගොල්ලොම තමයි අපේ රටේ බැංකුවලත් අයිතිකාරයෝ ටික.
අපේ රටේ මූල්‍ය සමාගම් වලත් අයිතිකාරෝ ටික. අපේ රටේ විවිධ කොටස් වෙළඳ පොලේ ඉන්න නියාමන කොමිෂන් වලත් ඉන්නේ මේගොල්ලෝමයි. මහ බැංකුවෙත් ඉන්නේ මේගොල්ලෝමයි. එක ඉස්කෝලේ, එක පවුලේ, එක ඥාති, එක දේශපාලන බලය. මෙන්න මේ වලල්ල කඩනකම් මේක හදන්න බෑ. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම අවධාරණය ගන්න ඕනේ ඒ කාරණාව. ඊළඟට බැඳුම් කර සම්බන්ධයෙන් තව දෙයක් කියන්න තියෙනවා. බැඳුම් කර ක්‍රියාවලිය බැඳුම් කර ක්‍රියාවලියේදී රජය වෙනුවෙන් මහ බැංකුව බැඳුම් කර මිලදී ගන්නකොට මූලාශ්‍ර දෙකකින් මිලදී ගන්නවා. එකක් තමයි කැප්ටිව් සෝසස්. ඒ කියන්නේ නිල ආයතන. උදාහරණ ගත්තොත් එම ලංකා බැංකුව, ජාතික ඉදිරිගින් බැංකුව, මහජන බැංකුව, අර්ථ සාධක අරමුදල. ඒවා ඇවිල්ලා නිල ආයතන. එතකොට ඒකෙදි පොලිය එහෙම වුණොතින් දැන් පාඩුවක් සිද්ධ වුණත් ලාභයක් සිද්ධ වුණත් ආයතන දෙකම රජයේ නිසා රජයටමයි. නේ අපිටම ලංකා බැංකුවට ලාභයක් සිද්ධ වෙලා මහ බැංකුවට පාඩුවක් සිද්ධ වෙනවා. හැබැයි ආයතන දෙකම රජයේ නිසා ලාභය දෙපැත්තෙන්ම ආයෙත් එක තැනට එනවා. කාටද? රජයටම ලාභයි. පාඩුවක් සිද්ධ වුණත් එහෙමයි. ඒවට අපි කියනවා කැප්ටිව් සෝසස්. ඒ වගේම තියෙනවා නන් කැප්ටිව් සෝසස්. ඔය කියන තරව්කාර සමාගම් 16. දැන් මේ වාර්තාවල තියෙන ඉතා පැහැදිලිව ඒ තරව්කාර සමාගම් 16 තෝරගත්ත විදිය. ෂා ඒගොල්ලන්ට තිබිච්ච බැඳියාවන් මොනවද කියලා. මොකද මේ අවශ්‍ය තරම් ප්‍රාග්ධනයක් නැතුව සුදුසුකම් නැතුව ණය කළමනාකරන දෙපාර්තමේන්තුවෙන් සුදුසුකම් පත්‍රය ප්‍රතික්ෂේප වෙද්දී කොහොමද පර්පෙචුවල් ට්‍රෙෂරීස්ලා තරව්කාර සමාගමක් හැටියට රෙජිස්ටර් වුණේ? ලියාපදිංචි වුණේ. ඒකට වෙච්ච බලපෑම් ඔන්න හොයාගන්න පුළුවන් මේ වාර්තාවේ. දැන් එතකොට මේ කාල සීමාව ඇතුළත 2002 ඉඳලා මේ දක්වා ආසන්න වශයෙන් බිලියන 5600ක පමණ බැඳුම් කර නිකුත් කිරීම කළා තියෙනවා. කෝටි 5 ලක්ෂයකට විතර. රටේ ණයතොගෙන් භාගයකට තරම් බැඳුම් කර නිකුත් කිරීම කළා තියෙනවා. මම කියන්නේ පාඩුව නෙමෙයි නිකුත් කිරීම කළා තියෙනවා. ඒ නිකුත් කිරීම වලින් 90ක් දීලා තියෙන්නේ non captive sources වලට. ඒ කියන්නේ අර විශ්වසනීය මූලාශ්‍ර නොවන තරව්කාර පෞද්ගලික සමාගම් වලට. ඒ වයින් 90%ක්ම ගියේ ඩිරෙක්ට් ප්ලේස්මන්ට්. එහෙම නැත්නම් ඍජු මිලදී ගැනීම හැටියට. කතා කරලා ගන්න ඒවා. ඒ කියන්නේ මේ සමාගම ගිහිලා කියන මගේ ළඟ සල්ලි තියෙනවා. මහ බැංකුවට ඕනනම් දෙන්නම් කියලා. මහ බැංකුව කියනවා හා දෙන්න කියලා. එවැනි කතා කරලා ගන්න ගනුදෙනු තමයි 90%ක්ම සිද්ධ වෙලා තියෙන්නේ. එතකොට ප්‍රශ්නේ තියෙන්නේ දැන් මේ වාර්තාවෙන් නිතා නිරවුල් විදියට කියනවා 2008 ඉඳලා 2015 දක්වා මුදල් මණ්ඩලයට දැනුම් දීම් කරලා තියෙන වාර ගාන කීයද? මේ මිලදී ගැනීම පිළිබඳව අධ්‍යක්ෂක මණ්ඩල පත්‍රිකා කීයක් තියෙනවද? පෞද්ගලික තරව්කරුවෙක්ගෙන් මිලදී ගන්නකොට බැඳුම් කර අඩුතරමේ මහ බැංකුවේ අධ්‍යක්ෂක මණ්ඩලයට අධ්‍යක්ෂක මණ්ඩල පත්‍රිකාවක් මුදල් මණ්ඩලයට දාලා නැහැ. එහෙම තියෙන්නේ. දැන් අපි 2015න් පස්සේ හෙව්වේ 100%ක් වෙන්දේසි ක්‍රමයට ගියපු එකේ වැරද්ද. හැබැයි මෙතන තියෙනවා 2002 ඉඳලා 2015 දක්වා 100%ක් ඍජු ක්‍රමයට තිබිච්ච වැරද්ද. ඍජු මිලදී ගැනීම ක්‍රමයට තිබිච්ච වැරද්ද. ඒ දෙකෙන්ම සිද්ධ වෙලා තියෙන්නේ මොකද්ද? මේ පවුල් දෙක තුන අතරේ මහ බැංකුවේ සල්ලි මංකොල්ල කෑම. ජනතාවගේ සල්ලි මංකොල්ල කෑම. ඒක තමයි වෙන්නේ. සල්ලි අඩුතරමේ සල්ලි ගත්තට පස්සේ තමයි මුදල් මණ්ඩලයට වාර්තා කරන්නේ. අතිශය පෞද්ගලික ගනුදෙනු. ඉතින් මෙහෙම වෙන්නේ දැන්. මුදල් මණ්ඩලයේ ඉන්න අධිපතිතුමා ඉතින් අධිපතිතුමා දන්නේ හින්දා ගන්න එක මහ බැංකුවේ අනික් කට්ටිය හිතනවා මුදල් මණ්ඩලයේ ඔක්කොම දන්නවා කියලා. අපි ඔබට කියන විශේෂයෙන් විද්වතුන්ගෙන් ඉල්ලීමක් කරනවා මේ වාර්තාවේ පරීක්ෂා කරලා බලන්න මුදල් මණ්ඩලයට වාර්තා කරපු වාර ගාන කොච්චර තියෙන කියලා. මේ මිලදී ගැනීම අඩුතරමින් ප්‍රතිපත්තිමය තීරණයක් කරන්නේ නැහැ. 2017 කෝප් කමිටුවේ නිර්දේශ වලින් පස්සේ මේ මිලදී ගැනීම පිළිබඳ ප්‍රතිපත්තිමය තීරණයක් ගන්න තුරු මේ පෞද්ගලික මිලදී ගැනීම ගන්නෙ කොහොමද? ක්‍රමවේදය මොකක්ද? ඒකට අවශ්‍ය කරන මැනුවල් එක කොහොමද භාවිතා කරන්නේ කියන ප්‍රතිපත්තිමය තීරණයක් අරගෙන නැහැ. ඒවා තිබුණේ නැහැ. ඒ නිසා තමයි මේ බොන් කින්ග්ලට බැඳුම් කර මංකොල්ලේ මේ වගේ පහසුවෙන් කරගෙන යන්න පුළුවන් උනේ. ඉතාලම බරපතල විදියට
මේ අපරාධ සිද්ධ වෙලා තියෙනවා. ඒක නිසා විශේෂයෙන්ම පහුගිය කාලේ පුරාම අපේ රටේ මහ බැංකුව මහ දවාලේ මංකොල්ල කෑම සිද්ධ වුණේ එකවරක් නෙමෙයි අවස්ථා කිහිපයකදීම අධිපතිවරු කිහිප දෙනෙක් යටතේම මේ දේ සිද්ධ වෙලා තියෙනවා කියන එක තමයි මේ ව්‍යවහාරික විකරණ වාර්තාවෙන් ඔප්පු වෙන්නේ. දැන් මම නැවත වතාවක් කියනවා. මේ මුළු ක්‍රියාවලිය නිසා හැබැයි මොහොතකටවත් දැන් මේ එක්සත් ජාතික පක්ෂ පාලනය තුල සිද්ධ වෙච්ච කුප්‍රකට අර්ජුන ඇලෝසියස් අර්ජුන මහේන්ද්‍රන් ඇතුළු ආණ්ඩුවේ දේශපාලනඥයින් සම්බන්ධ කරච්ච මේ ගනුදෙනුව විතරක් නෙමෙයි තියෙන්නේ කියලා යට දාන්න හොඳ නැහැ. ඒ ගනුදෙනුවත් ගනුදෙනුවක් අනිකුත් ගනුදෙනු දෙකේම හොරකම් සිද්ධ වෙලා තියෙනවා. අවස්ථා කිහිපයකදී හොරකම් සිද්ධ වෙලා තියෙනවා. ඒ සියල්ල ගැන හොයන්න ඕන. දැන් අපි යෝජනා කරනවා එතකොට මුදල් ඇමතුමා හැටියට මහින්ද රාජපක්ෂ මහත්තයාට එක්ක මුලින් පටන් ගන්න පුළුවන් නැත්නම් අගින් පටන් ගන්න පුළුවන්. අගින් පටන් අරන් මුලට යන්නත් පුළුවන් මුලින් පටන් අරන් අගට එන්නත් පුළුවන්. කැමැති ක්‍රමයකට පටන් ගන්න. මොකද ජනතාව ජනවරම දීලා තියෙනවා. මොකටද 69 ලක්ෂයක් ජනතාව මහ බැංකුවේ මංකොල්ලෙට දඬුවම් දෙන්න කියලා. සමහර විට මේ ව්‍යවහාරික විකරණ වාර්තාව එනකන් 69 ලක්ෂයක් ජනතාව තීරණය කරන්නේ නැත්තේ අර්ජුන මහේන්ද්‍රන්ගේ ඇලෝසියස්ලගේ රනිල් වික්‍රමසිංහලගේ ගනුදෙනුව ගැන විතරක් වෙන්නේ නැති. හැබැයි දැන් මේ ජනතාවට මේ කරුණු කාරණා සමාජගත වෙනකොට අපි සාකච්ඡාවට ගන්නකොට ඒත්තු ගන්නකොට තේරෙනවා මහ බැංකුව අර්ථසාධකර මුදල මේ 2015ට කලිනුත් මංකොල්ල කාලා තියෙනවා. එහෙනම් 2015ට කලින් ඉඳලත් හොයන්න. හැබැයි ඒක නිසා 2015 ගනුදෙනුව යට ගහන්න දෙන්න එපා. දැන් මේ දෙගොල්ල තරඟට දෙපැත්තට කරාද ගන්නවා දැන්. අපේ කාලේ නෙමෙයි ඕගොල්ලෝගේ කාලෙත් වෙලා තියෙනවා. ඕගොල්ලෝගේ කාලේ නෙමෙයි අපේ කාලෙත් වෙලා තියෙනවා. දැන් එක්සත් ජාතික පක්ෂේ ෆුට් නෝට් දාපු කට්ටියත් රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්ක තියෙන දබරේ හින්දා අපි නෙමෙයි රනිල් වික්‍රමසිංහ මහත්තයා ඒක තමයි වැරදි කියක් කියනවා. අපිට ඕන මේ රටේ ජනතාව වෙනුවෙන් අපි කියන්නේ. ඒක එක කාලයක් අනුව නෙමෙයි. මේ අර්ථසාධක අරමුදල ඉතිහාස පුරාම මේ වෙච්ච මංකොල්ල කෑමක් තියෙනවා. මහ බැංකුව ඉතිහාස පුරා වෙච්ච මංකොල්ල කෑමක් තියෙනවා. බැංකුවල සල්ලි ඉතිහාස පුරා වෙච්ච මංකොල්ල කෑමක් තියෙනවා. ඔබ දන්නවා රටේ සාමාන්‍ය ජනතාව රුපියල් ලක්ෂයක් ලක්ෂ පහක් ණයක් ගන්න ගියොත් කොච්චර ඇපිල්ලනවද? ණය ගෙවා ගන්න බැරුණොත් දීපල වෙන්දේසි කරන පැය 24 යන කලින්. සාමාන්‍ය මිනිසුන්ට. ඉතින් මේ රටේ සාමාන්‍ය මිනිසුන්ට එක නීතියකුයි මූල්‍ය නීති මේ වගේ සුදු කරපටි අපරාධකාරයින්ට තව නීතියකුයි දෙකක් තියෙන්න බෑ. දෙගොල්ලටම එක නීතියක් තියෙන්න ඕන. ඒ නිසා අපි කියන්නේ ආණ්ඩුවට අපි බල කරනවා දැන් පටන් ගන්න බැඳුම් කර පිළිබඳව අධිකරණ ක්‍රියාවලිය සහ මේවට වග උත්තර කරුවන් අධිකරණයට කැඳවන එක. ඒ නිසා මේ ව්‍යවහාරික විකරණ වාර්තාව හදලා තියෙන්නෙම අධිකරණයට වාර්තා කිරීම සඳහාමයි. මේක මැතිවරණයට අකන් තොරම්බල් කර කර ඉන්නේ නැතුව දෙපැත්තට ඇද වහාම මේ පිළිබඳව අධිකරණ මේ ක්‍රියාවලිය ආරම්භ කළ යුතුයි දැන්. ඒකේ බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට නෙමෙයි. ඒකේ බලය තියෙන්නේ දේශපාලන පක්ෂ හැටියට අපට නෙමෙයි. ඒකේ බලය සම්පූර්ණ තියෙන්නේ ආණ්ඩුවට. ඒ සඳහා අවශ්‍ය ඇතිතරම් ජනවරම දීලා දෙනවා ජනතාව මේ මහා දවල් මංකොල්ලකා මහ බැංකුවේ ගනුදෙනුව කියන නීතිය ක්‍රියාත්මක කරන්න කියලා. බලය දීලා තියෙනවා. ඇමතිකම් දීලා තියෙනවා. වරප්‍රසාද දීලා තියෙනවා. ඇතිතරම් සාක්ෂි හොයා දීලා තියෙනවා. ඒ නිසා දැන් ආණ්ඩුවේ වගකීම තමයි එක්ක අගින් එක්ක මුලින් ඒකට කමක් නැහැ. කොයි පැත්තෙන් හරි දැන් මේ ගනුදෙනුව පටන් ගන්න මොකද දෙගොල්ලම හෙලිදරව් වෙලා තියෙන ගනුදෙනුවක් මේක. ඒ නිසා මේ පිළිබඳව විශේෂයෙන්ම ජනතාවගේ පැත්තෙනුත් අපි කියනවා අපි ඉදිරියටත් මේකේ සවිස්තර වාර්තාවක් සකස් කරනවා. මේ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන ආරම්භ කරනවා. මේ පුළුල් විදියට මේකේ කරුණු සහිතව නිශ්චිත කරුණු අපි මාධ්‍යට අනාවරණය කරනවා. ඒ දක්වා ප්‍රමාණය තමයි අපි මේ ඉදිරිපත් කරේ. විශේෂයෙන්ම අර්ථසාධක අරමුදලට සිද්ධ වෙච්ච මහා මංකොල්ලේ බැඳුම් කර ක්‍රියාවලියේ අපි ඉදිරිපත් කරපු කරුණු සනාථ වෙලා තියෙනවා. ඒ කියන කාරණා ටික අධිකරණ ක්‍රියාවලියට ගෙනියන තුරුම අපි අපේ අරගලය දිගටම ගෙනියනවා කියන දේ තමයි අපට තහවුරු කරන්න තියෙන්නේ. ඔව් දැන් අපි මේ විවාදයේ ඉල්ලුවේ මේ පාර්ලිමේන්තු සතියේම. නමුත් අදින් පාර්ලිමේන්තු සතිය අවසන් වෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා පෙබරවාරි දැන්ට නියෝජක කතානායකතුමා පොරොන්දු වෙලා තියෙනවා
ඊයේ පාර්ලිමේන්තු වාර්තා කළා පෙබරවාරි මුල් සතියේ ඒ විවාදය ලබා දෙනවා කියලා. මොකද අතර මේ වාර්තාව පාර්ලිමේන්තුවේ එවනකොටම මහ බැංකුවෙන් අපිට එව්වේ වාර්තාව අපි සාකච්ඡා කළ යුතුව තිබුණේ කරන්න තිබුණේ නියමිතව තිබුණේ කෝප් කමිටුවේ. ඒතර කෝප් කමිටුවේ සැසිවාර කිහිපයක් ගන්න ඕන මේ වාර්තා විවාද මේ සාකච්ඡා කරන්න. ඒ වෙලාවේදී අවශ්‍ය ඇමුණුම් එවන්නම් කියලා. මොකද මේ ඇමුණුම් විශාල ප්‍රමාණයක් තියෙන නිසා. නමුත් දැන් පාර්ලිමේන්තුවේ ඍජුව මේක සභාගත කරපු නිසා ඇමුණුම් ප්‍රමාදයක් තියෙනවා. හැබැයි මම දන්නවා මහ බැංකුවට මේ කිසිවක් සංගවන්න අවශ්‍යතාවයක් නැහැ. මේ ඇමුණුම් සියල්ලම පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරයි. ඒ ඉදිරිපත් කාට පස්සේ පෙබරවාරි මුල් සතියේ විවාදයේ දෙන බවට උන් පොරොන්දු වෙලා තියෙනවා. ඉතින් විවාදය කියන එක ගත්තොත් එimhe දෙපැත්තට බෙදලා කතා කරන එකනේ. දැන් වෙන්න ඕනේ එක නෙමෙයි. විවාදය හොඳයි කරුණු අනාවරණය කරන්න. කරුණු එල්දරව් කරගන්න. දැන් මේ වාර්තා ප්‍රසිද්ධ ලේඛන නිසා ඕන කෙනෙකුට මේකෙන් හොයාගන්න පුළුවන් කරුණු නම්. හැබැයි විවාදයෙන් පස්සේ ඊළඟට මොකද වෙන්නේ? දැන් රටේ ජනතාවට වැදගත්කම තියෙන්නේ පාර්ලිමේන්තුව ඇතුළේ දෙගොල්ලා මේකට විවාද කරන එක නෙමෙයි. ඒකත් හොඳයි. ඒක අවශ්‍යයි. හැබැයි මේකට අධිකරණ ක්‍රියාවලිය කවද පටන් ගන්න? දැන් මේ තරම් හෙල්දරව් අමුවට හෙල්දරව් වෙලා තියෙද්දි ජාත්‍යන්තර අධිකරණයක් තියෙනවනම් උදාරපන නීතිය තියෙනවනම් නැත්නම් වෙන මොකක් හරි ජාත්‍යන්තර නීති රීති අනුව අර්ජුන මහේන්ද්‍රන් අධිකරණ ඉදිරිපත් කරන්න බැරිද? දැන් මේවට සම්බන්ධ අනිකුත් දේශපාලනඥයින්ම ගේන්න බැරිද? සහ මේවට සම්බන්ධ වෙච්ච මේ ක්‍රියාවලියට නඩු දාන්න බැරිද? ඉතින් බෑ කියලා කවුරු හරි කියනවා නම් ඒකෙන් ඔප් වෙන්නේ මොකද්ද? මේ වගේ පොඩි අපරාධකාරයන්ට හිර යන්න පුළුවන්, ලොකු අපරාධකාරයන්ට ගෙදර යන්න පුළුවන් කියලා. ඒක නෙමෙයි කියන්නේ. එතකොට පෙළඹෙන පොඩි අපරාධ කරනවට වඩා ලොකු අපරාධයක් කරන්නේ මිනිස්සු. දැන් පොඩි බැංකුවක් කරනවට වැඩිය හොඳයි මහ බැංකුවක් කරනවා කියන. ඒකද කියන්නේ එතකොට. ඒකින්ද අනිවාර්යයෙන්ම මේ කටයුතු මේකට නීතිය ක්‍රියාත්මක විය යුතුමයි. පාර්ලිමේන්තු විවාද කරන එක දේශපාලන කටයුත්තක්. හැබැයි මේක විෂයබද්ධ අපරාධයක්. ඉතින් මේක නේද? මම කියන්නේ මේ රටේ ජනතාවත් මේ සමහර කාරණා කණෙන් අහන්නේ නැතුව නහයෙන් අහනවනේ. එතකොට හදවත තමයි දැනෙන්නේ. පෙනහළු වල විතරයි දැනෙන්නේ. ඉන්ද්‍රිය මාරු කරගන්න එපා. සමහරුන් ඉන්ද්‍රිය මාරු කරගත්තට පස්සේ කණෙන් අහන්න ඕන එක නහයෙන් ඇහුවම යන්නේ පපුවට. මොලේට යන්නේ නැහැ. ඉතින් මොලේට ගන්න ඕන දේවල් තියෙනවා. මේ තියෙන්නේ මොලේට අරගෙන හොයන්න ඕන වැඩක්. දැන් මේක මොලෙන් කරන්න ඕන වැඩක්. මේ කණෙන් කරන්න ඕන වැඩේ නහයෙන් කරන්න ගියාම අවුල් වෙනවා. දැන් අද අපේ රටේ හුඟක් දේවල් වෙලා තියෙන එහෙමයි. කණෙන් අහලා මොලේට ගන්න ඕනේ සමහරු නහයෙන් අහලා පෙනහළු වලට ගන්නවා. එතකොට සම්පූර්ණ අවුල් වෙනවා. එහෙමනේ. මේ ප්‍රශ්නෙට අමතරව මට පොඩි කාරණාවක් ගැන පොඩ්ඩක් දැනගන්න ඕන ඔබතුමාගෙන් අවසර තියෙනවද? මට නම් මේක තමයි අමාරු වැදගත්ම කාරණේ. ඉතින් ඔබතුමාගේ අයිතියක් තියෙනවා මගෙන් අහන්න. දැන් මේ ඔය 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ඔය ජයම්පති වික්‍රමරත්න මහත්තයා ඇතුළු කණ්ඩායම මේක කළා. ඒතකොට විධායකයේ තියෙන බලය අඩු කරලා තමයි පාර්ලිමේන්තුවේ නැත්නම් අගමැතිතුමාට ඒ බලය අරගෙන දීලා තියෙන්නේ. ඒකේ හොඳ පැති කීපයක් තියෙනවා. මේ එකක් තමයි ওই මාධ්‍ය නිදහස සහ කොමිෂන් සභාවෙම දාපු එක. දැන් එතකොට එක පැත්තකට ටිකක් අර අග්‍රාමාත්‍යවරයාටම බලය දෙන්න ඕන කියන පදනමින් වගේ නිකන් අපිට පෙරුණා නිකන් ඒක හදලා දාලා දැන් කොහොම හරි ජයම්පති වික්‍රමරත්න මහත්මයා දැන් මොනවද වගකීමක් තියෙන නිලධාරී පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දැන් පාර්ලිමේන්තුවට අයින් වෙලා පිටරටට ගිහිල්ලා කියලා තමයි අපිට දැනගන්න හම්බුනේ. දැන් මෙහෙම මේ தත්ත්වය ඔබතුමා දකින්න කොහොමද? ඇත්තට මේවා මේ විදිහට කරලා ඔහි තුමන අපිට ඔහොම විදාසේ යන්න පුළුවන්ද? කොහොමද මේ தත්ත්වවල? මෙහෙමයි. ජයම්පති වික්‍රමරත්න මන්ත්‍රීතුමා විතරක් හදපු ව්‍යවස්ථාවක් නෙමෙයිනේ. ඒතකොට එතුමාට පුජ්‍යලික ජීවිතේ තීරණයක් කරගන්න අයිතිය සම්පූර්ණ තියෙනවා. දේශපාලනය කරනවද නැද්ද, ඉල්ලාස් වෙනවද, රට යනවද, ලංකාවේ ඉන්නවද කියන එක අදාළ නැහැ මං හිතන්නේ. නමුත් මේ ව්‍යවස්ථා සංශෝධනය අනුමත කරේ ජයම්පති වික්‍රමරත්න මහත්තයා විතරක් නෙමෙයි. මුළු පාර්ලිමේන්තුවේ සියලු දෙනා ඒකමතිකව අනුමත කරපු ව්‍යවස්ථා සංශෝධනයක් මේ තියෙන්නේ. ඉතින් මේ ව්‍යවස්ථා සංශෝධනය වැරදි කියලා තීරණය කරනවා නම් ඒකත් පාර්ලිමේන්තුව තීරණය කරගන්න ඕනේ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මට මෙන්න මේකයි. දැන් ජනාධිපති අගමැති පක්ෂ දෙකකින් දැද්දී මේක ගැටලුවක් වෙන්න පුළුවන්. හැබැයි ජනාධිපති අගමැති සහෝදරයෝ දෙන්න වුණාන් පස්සේ එක්කුස උපන් සහෝදරයෝ දෙන්න උනාට පස්සේ කොහොමද ප්‍රශ්නයක් වෙන්නේ? දැන් මේක පක්ෂ දෙකක ඉන්නකොට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් නේද? බලතල පිළිබඳ ප්‍රශ්නය.
ඒක වෙන්න පුළුවන්නේ. හැබැයි එක කුස උපන් සහෝදරයෝ දෙන්නට ගෙදරත් කතා කරගෙන, මගදිත් කතා කරගෙන, පාරෙත් කතා කරගෙන, ඕනනම් පාර්ලිමේන්තුවට ඇවිල්ලා කතා කරගෙන බෙදා හදාගෙන කරන්න පුළුවන්. දැන් ප්‍රශ්නයක් වෙන්නේ කොහොමද කියන එක අපිට තියෙන ප්‍රශ්නේ. දැන් කලින් නම් ප්‍රශ්නයක් වෙන එක ප්‍රායෝගිකව හිතන්න පුළුවන්. පක්ෂ දෙකක් දෙපැත්තේ ඉඳගෙන ඉන්නකොට. හැබැයි සහෝදරයෝ දෙන්න දෙපැත්තට යන්නේ. දැන් මේක දැන් ප්‍රශ්නයක් වෙනවා නම් කාට හරි එතන සහෝදර ප්‍රශ්නයක් තියෙනවා කියලා මට හිතෙන්නේ. ඒක වික්‍රමරත්න මහත්තයාගේ ප්‍රශ්නයක් නෙමෙයි. දෝෂ තියෙනවා මේක නිකම් වේදෙන්නේ විපත් වෙන එක ඥාන සකස් කරලා ඉපදින්න කියන මතය පාලින්න නෑ මම නම් හිතන්නේ මේකේ දෝෂ තියෙනවා කියන එක බලන්න ඕනේ මේක අධ්‍යයනය කළානේ. තාම මේක CD එකේ print out එක ගන්නත් වෙලා මේක පිටු 1400ක් විතර තියෙන එක. වාර්තාවක්. මේක ඇමුණුම් වලට එක්ක ගත්තාම පස්සේ විශාල එකක් මේක. ඉතින් මේ වාර්තාවේ අඩුපාඩු දෝෂ නෑ. මම ආයෙත් කියන්නේ මේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ඇමුණුම් ටික ඉදිරිපත් කරන්න ප්‍රමාද වෙච්ච එක විතරයි තියෙන්නේ. ඒකට හේතුව මම කිව්වා මේ වාර්තාව ඉදිරිපත් වෙන්න තියෙන කෝප් කමිටුවට. කෝප් කමිටුව ස්ථාපිත වෙලා නැති නිසා තාම තමයි අපි කිව්වේ මේක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. නැත්නම් මේක ඉදිරිපත් නොකරම තමයි යන්නේ මහමැතිවරණයට. මේ පාර්ලිමේන්තු රැස් වෙන දින ගාන සීමිතයින් තව. දින 6ක් වගේ තියෙන්නේ. අන්න ඒ නිසා තමයි අපි කිව්වේ මේක ඍජුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. ඒක නීතිපතිතුමාගේ නිර්දේශයේ බාධාවක් නෙමෙයි කතානායකතුමාට මේක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කියලා. එතකොට මහ බැංකුවෙන් දන්නේ නැහැ නේ ඒක. ඉතින් මහ බැංකුව ඒක නිසා ඇමුණුම් ටික එවලා තිබුණේ නැහැ. ඉතින් මහ බැංකුවට ඇමුණුම් ටික හංගගෙන තියාගන්න හේතුවක් නැහැ. එහෙනම් මහ බැංකුව එහෙම කරන්න ඕනේ නැහැ. එහෙම කරන්න උවමනාවක් මහ බැංකුවට නැහැ කියන එක මම විශ්වාස කරනවා. ඉතින් එහෙම උවමනාවක් නැහැ. හැදුවනම් හදුපේ ඉල්ල දාන්නේ තියෙන්නේ. මහ බැංකුව ඇමුණුම් ටික එව්වේ නැත්තේ එයයි කිව්වේ අපි ඇමුණුම් එවන්නම් ඔක්කොම ටික මේක සාකච්ඡා කරනකොට. මොකද හේතුව දැන් 225 දෙනාට print out දෙන එකම ගත්තම පස්සේ ප්‍රශ්නයක්. විශාල ලේඛනයක් එකවර දෙන්න බෑ. දැන් පළවෙනි දවස් සභාගත කරාම සභාගත කරනවා කියන වචන කතානායකතුමා කිව්වට අපේ ලේකම් කාර්යාලයටවත් ඒකේ print out අරන් දෙන්නවත් දවස් තුනට අමාරුයි. ඒ නිසා ලේකම් කාර්යාලයෙන් ඒක නැවත අධිපතිතුමාට දැනුම් දීලා අධිපතිතුමාගේ මහ බැංකුවෙන් තමයි මේ CD පවා අපි ගෙන්න ගත්තේ. මම කියන ඒක නිසා මේක එහෙම කියන්නෙම එහෙම කියන අය කියන්නේ මේක හැල්ලු කරන්නේ. දැන් ඔය ලියන අය පැල් බඳගෙන ලියන්න පටන් අරන් තියෙන්නේ මේ වාර්තාවේ මේ කොපි එක එළියට එන්නත් කලින් ඒගොල්ලෝගේ හොරකම් මේක ඇතුලේ තියෙන නිසා. ඔය ලියන ඒවා ලියන කට්ටියයි කියන කට්ටිය හොඳට බලන්න කවුද කියන්නේ. ඒක තමයි මේ හැල්ලු කිරීමේ උවමනාවම තියෙන්නේ. මේ දැන් විවාදය ඇවිල්ලා තියෙන්නේ මහ බැංකුව වාර්තාවේ කොටස් එව්වේ නැහැ කියලා එවපු ඒවා නැති ඒවා අතර විවාදයක් නේ තියෙන්නේ පාර්ලිමේන්තුවේ. ඊයේ අද. හැබැයි වෙන්න ඕනේ ඒක නෙමෙයිනේ. මේකේ කරුණු ගැන හොයන්න ඕනේ. එහෙනම් ඊට ඉක්මනින් මේකේ කරුණු ගැන විවාද ගන්න ඕනේ.